සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දෙනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනද වගේම ඔබ මේ සූදානම් වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ අපි සාකච්ඡා කරන්නේ, ඉගෙන ගන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව. එතකොට මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ අපි බොහෝ බෝධිපාක්ෂික ධර්මයන් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ උතුම් බෝධිපාක්ෂික ධර්මය පිළිබඳව බව ඔබ හොඳින් දන්න කරුණක්. එතකොට පින්වතුනි, මේ ආරෂ්ඨාංගික මාර්ගයෙහි අපි බොහෝ මාර්ගාංග පිළිබඳවත් සාකච්ඡා කළා. අද අපිට සාකච්ඡා කරන්න, ඉගෙන ගන්න යෙදිලා තියෙන්නේ සම්මා වායාම කියන මාර්ගාංගය පිළිබඳව. ඉතින් වෙනද වගේම මේ උතුම් දහම් කාරණා අපිට පැහැදිලි කරලා දෙන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මැදිරියට වැඩමකොට වදාලා අපගේ පින්වත් ස්වාමින් වහන්සේව අපි ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරන්නේ KB ඥානවති කිරියම්මා, අසංක සමීර සහෝදරය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිස් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් වෙනද වගේම අදත් අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු මේ උතුම් දහම් කාරණා අද දවසේදීත් අපිට පැහැදිලි කරලා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, සම්මා වායාම ගැන කියනකොට බුදුරජාණන් හරි ලස්සනට මේ සම්මා වායාමය කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. වායාම කියන එකේ සදල අදහස තමයි උත්සාහ කිරීම, වීරිය කියන එක. නිවැරදිව වීරිය කරනවා. ඒතර වීරිය කරනවා කියන වචනයත් එක්ක ඒක සාමාන්‍යයෙන් අද බොහෝ සමාජයේ කතා වෙන දෙයක්. එහෙමයි. වීරිය කරනවා, උත්සාහවත් වෙනවා. යම්කිසි ඉලක්කයක් කරා යන්න කරන කැපකිරීමක්. ඒක ලෞකික වශයෙන් වේවා. දැන් අද බොහෝ විට සමාජයේ ඒ වීරිය වචනේ පාවිච්චි කරන්නේ ඒ වෙනුවෙන්. ඒතකොට මෙතන බුදුරජාණන් වහන්සේ මාර්ගාංගයක් ගැන කියනකොට මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වායාම ගැන කියනකොට පැහැදිලිව පෙන්නලා දුන්නා. මේක මේ අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න, ඒ උපදවාගත්ත කුසල් පූර්ණත්වය කරගෙන යන්න ගන්න උත්සාහය හැටියට. එහෙමයි. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කළා. පින්වත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මේ සම්මා වායාම කියන්නේ මොකද්ද? ඒ කොටස් හතරකට විස්තර කරා උන්වහන්සේ. කාරණා හතරක් ඔස්සේ මේ වීරිය කිරීම ගැන විස්තර කරා. පළවෙනි වීරිය තමයි කියනවා, ප්‍රථමාකාර වීරිය තමයි කියන මොනවද? ඉද වික්ඛවේ බික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. ඉලක්කය තමයි නූපන් වූ අකුසල් නූපද වීම පිණිස. එහෙමයි. වීරිය විස්තර කරන ලස්සන වචන ටිකක් තියෙනවා සන්න. චන්දං ජනේති. නූපන් අකුසල් නූපදවීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. එහෙමයි. චන්දං ජනේති වායමති. උත්සාහ කරනවා. විරියං ආරභති. විරිය පටන් ගන්නවා. ලෑස්ති පිටින්නේ. එහෙමයි. චිත්තම් පග්ගන්හාති පදහති. හිත දැඩි කරගෙන අදිෂ්ඨානයෙන් යුක්තයි. පදහති කියලා කියන්නේ බලවත්ව වීරිය කරනවා කියනවා. එහෙමයි. ඒ කාර්යය කරන තාක් ඒක වීරිය අතහරින්නේ නැහැ. එතකොට එයාගේ ඉලක්කය තමයි මොකද්ද? නූපන් වූ අකුසලයන් නූපදවා ගැනීම. එහෙමයි.
ඒක තමයි පළවෙනි ආකාර වීරිය. ඊළඟට පින්නස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරනවා තව එක ආකාරයක් වීරිය ගැන කියනකොට මොකද්ද? ඉද බික්කවේ බික්කු uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. ඉලක්කය තමයි මොකද්ද? උපන් වූ පාපී අකුසලයන් ප්‍රහාණය කිරීම. ඒතකොට අන්නේ ප්‍රහාණය කිරීමෙන් චන්දං ජනේති. කැමැත්ත පුදව ගන්න කියන. වායමති උත්සාහ කරනවා. විරියං ආරභති. වීර්ය ආරම්භ කරනවා. චිත්තං පග්ගණ්හාති පදහති. හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. බලවත් වීර්ය කරවත් නොහැරෙන. ඒක තමයි උපන්නා වූ යම් අකුසලයක් ඇද්ද ඒක දුරු කරන්න. එහෙමයි. ඊළඟට තුන්වෙනි ආකාරයට බුදුරජාණන් පෙන්නලා දෙනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් වූ කුසල ධර්මයන් උපදවා ගන්න චන්දං ජනේති. කැමැත්ත උපදවා ගන්නවා. වායමති උත්සාහ කරනවා. විරියං ආරභති වීරිය පටන් ගන්නවා. චිත්තම් පග්ගණ්හාති බලවත් වූ වීරිය ඇති කරනවා. يعني අදිෂ්ඨානයක් ඇති කර ගන්න පදහති බලවත් ලෙස වීරිය කරනවා. නූපන් වූ කුසලයන් උපදවා ගන්න. මේක තුන්වෙනි ආකාරය. හතරවෙනි එක බුදුරජාණන් පෙන්නලා දෙනවා පන්නානං කුසලානං ධම්මානං තිතිය. උපන්නා වූ කුසල ධර්මයන් පවත්වා ගන්න. අසම්මෝසාය. ඒක නැති නොවී තියා ගන්න. එහෙමයි. බීයෝ භාවය වැඩි දියුණු කරගන්න. වේපුල්ලායි පුල බාටපත් කරගන්න. භාවනාය පාරිපූර්ණිය වැඩිමෙන් පූර්ණත්වයට පත් කරගන්න. යම් කිසි කුසලයක් උපදව ගත්තා නම් ඒක පූර්ණත්වයට පත් කරගන්න කැමැත්ත උපදව ගන්නවා. චන්දං ජනේති. වායමති උත්සාහ වෙනවා. උත්සාහවත් වෙනවා. විරියං ආරභති වීරිය පටන් ගන්න ලෑස්ති කරන්න ප්‍රමාද කරන්නේ. චිත්තම් පග්ගණ්හාති හිත දැඩි කරගන්න. ඒ කියන්නේ මේ බලවත් අධිෂ්ඨානය යුක්තයි. පදහති බලවත්සේ වීරිය කරනවා. ඒතකොට මෙන්න මේ සතර ආකාර වීරිය තමයි සම්මා වායාමයේ හැටියට බුදුරජාණන්සේ පෙන්ලා දුන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ ඉලක්කයන් කරා යන්න උත්සාහ කරනවා නම් ඒක සම්මා වායාමයට අයිති එකක්. ඒ කියන්නේ නූපන් අකුසලයන් නූපද වීම පිණිස උපන් අකුසලයන් දුරු කිරීම පිණිස නූපන් වූ කුසලයන් උපදවා ගැනීම පිණිස උපන් වූ කුසලයන් දියුණු කරලා පූර්ණත්වයටපත් කර ගැනීම පිණිස ගන්නා වීරිය උත්සාහය. එහෙමයි. යම් වැඩ පිළිවෙලක් ඒ වෙනින් පුරුදු කරනවා ඒක තමයි තියෙන්නේ. එහෙමයි. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මෙන්න මේක තමයි සම්මා වායාම කියලා කියන උතනින් එහා දෙයක් නැහැ. එහෙමයි. වෙන කිසි දෙයකට බුදුරජාණන් සම්මා වායාම කියලා නැහැ. එහෙමයි. එතකොට කෙනෙක් තේරුම් ගන්න මෙන්න මේකයි සම්මා වායාමය කියලා. ඒ කියාගේ සම්මා දිට්ඨිය. සම්මා වායාම කියලා කියන්නේ මෙන්න මේකයි. දැන් සමහර කෙනෙක් නිවැරදි උත්සාහය කියලා එක දේවල් කියනවා. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගංගයක් හැටියට බුදුරජාණන් වදාළේ සම්මා වායාම කියන්නේ මෙන්න මේකයි. ඒ තේරුම් ගැනීම සම්මා දිට්ඨියයි. දැන් බොහෝ දෙනෙකුට ඒකත් නෑ. එහෙමයි. සම්මා වායාමයේ කියලා වෙන දේවල් වෙන දේවල් කියනවා. එතකොට එතනම තියෙන්නේ සම්මා දිට්ඨිය නැති කාරණේ. සම්මා වායාමයේ තේරුම් ගන්න බැරිකම. එහෙමයි. එතකොට මේ සම්මා වායාම කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ සම්මා වායාමයයි මිත්‍යා වායාමය වෙන් කරලා හඳුනාගෙන මිත්‍යා වායාමය දුරු කරලා සම්මා වායාමයට පැමිණෙනවා. එතනත් වීරිය ඕන. සිහිය ඕන. එහෙමයි. එතකොට කෙනෙක් මෙන්න මේ ආකාරයට පුරුදු කරනවා නම් එයා තුළ මේ මාර්ගාංගයේ අංගේ වැඩෙනවා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ අපි කරන්න ඕන මෙන්න මේක තේරුම් අරගෙන මේ ක්‍රියාපටිපාටි අපේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න. එහෙමයි. කල්පනා කරන්න. එහෙමයි. එතකොට බලන ස්වාමීන් වහන්සේ මේ දැන් ධර්මයේ ගැන කියනකොට කියනවා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්ම කුසීතස්ස. එහෙමයි. පින්වත් මහණෙනි මේ ධර්මයේ තියෙන පටන්ගත් වීරිය තියෙන කෙනාට කියනවා. කම්මැලි කෙනාට නෙමෙයි කියනවා. ඒත් පටන්ගත් වීරිය කියලා කියන්නේ මෙන්න මේක කුසල් දහම් උපදවන්නට අකුසලයන් දුරු කරගන්නට ලෑස්ති පිට ඉන්න කෙනා. සූදානම් වෙලා ඉන්න කෙනා. එතකොට ඒක නැති කෙනාට මේ ධර්මයට හිමිකම් කියන්න බෑ කියන්නේ. කුසල ධර්මයන් උපදවා ගන්න අකුසලයන් දුරු කරගන්න. එතකොට ඒක තමයි වීරිය කියලා කියන්නේ. එතකොට මේ මාර්ගාංග දියුණු කරනවා කියලා කියනකොට මේ ඉලක්කය මේ කාරණේ පුරුදු පුහුණු කරගන්න ඒක නා දක්ෂ වෙන්න ඕනේ. කල්පනා කරන්න. දැන් පළවෙනි ආකාරය ගත්තොත් ඉස්තර කරන වීරිය ගැන කියනකොට මොකද්ද කියන්නේ? නූපදී වුණු අකුසලයන් නූපද වීම පිණිස. දැන් අකුසල් තියෙනවා හිතේ හටගෙන නැහැ ඒවා. අපි හිතමු අපේ හිතේ ඊර්ෂ්‍යාව හටගෙන නැහැ කියලා.
ඊර්ෂ්‍යාව ඇති වෙන පසුබිමක් නැහැ. මෙයා උත්සාහවත් වෙන්න ඕන කියනවා ඒ ඊර්ෂ්‍යාව හට නොගෙන තියාගන්න. ඊළඟ තමයි කියන පළවෙනි එක තමයි ඊට කලින් යා කියන චන්දං ජනේති. ඒකට කැමැත්ත ඇති කරගන්න කියනවා. ඊර්ෂ්‍යාව ඇති නොවෙච්ච හිතකට ආස කරන්න. එහෙමයි. කැමැත්ත නැත්තම් කැමැත්ත නැති. කැමැත්ත ඒක නෑ. ඒක තියෙන්න ඕනේ. ඒක හරි වැදගත් එකක්. එහෙමයි. දැන් ඒක නැත්තම් අපි දැන් බොහෝ දෙනෙක් කතා කරොත් ස්වාමීන් වහන්සේ ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් කියනවා මේකයි කියලා. එහෙමයි. ඊර්ෂ්‍යාව හොඳයිද නරකයිද කියලා අහුවොත් ඒ කියනවා නරකයි කියලා. හැබැයි ඊර්ෂ්‍යා නැති හිතකට ආස නැහැ. එහෙමයි. බොහෝ දෙනෙකුට අවංක අදහසක් නැහැ මං ඊර්ෂ්‍යා කරන කෙනෙක් නොවිය යුතුයි කියලා. අනේ මටත් ඊර්ෂ්‍යා නොකරන හිතක් හදාගන්න තියෙනවා නම් එතකොට ඒ ආසාව ඒ කැමැත්ත යොමුනාව නැත්තම් සානස වීරිය වඩන්න බෑ. ඊර්ෂ්‍යාව හට ගන්නවා. එහෙමයි. අයියා ඒක පිළිකුල් කරන එක නෙවෙයි ආස කරන එකක් ඒ ඊර්ෂ්‍යාවට. ඒ තාකයාට සානස අර මේ අකුසලයේ දුරු කරගන්න. ඒ කියන්නේ ඒක බලවත් වෙන විදිහට නොවි තියාගන්න යාර දක්ෂකම ඇති කරගන්න බෑ. ඇයි එයා ආසා කරන්නේ කුසලයකට නෙමෙයි. ඊර්ෂ්‍යා නොකරන හිතකට නෙමෙයි. එතකොට ඒ නූපන් වූ අකුසලයක් තියෙනවා නම් ඒක දුරුක නූපදීන් පිණිස නම් එයා ඉලක්කය තියෙන්න ඕනේ. එයා ඒ අකුසලයේ පිළිකුල් කරන කෙනෙක් වෙන්න ඕනේ. අකුසලයේ නැති හිතට ආස කරන්න ඕනේ. ඒක කියන්නේ චන්දං ජනේති. කැමැත්ත උපදව ගන්න කියනවා. එතකොට කැමැත්ත නිකන් උපදින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හේතුවක් ඇතුව උපදින්නේ. මම මේකට කැමතිනවා කියලා එහෙම නෙමෙයි උපදින්නේ. කැමැත්ත උපදින්නේ ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් හිතක ස්වභාවය තමයි අපි හොඳයි කියලා කල්පනා කරන්නේ මොකද? ඒකට අපි කැමතියි. එහෙමයි. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් නරක දෙයක් වෙන්න පුළුවන්. අපි හොඳයි කියලා අපි කල්පනා කරනවද? යහපත් කියලා කල්පනා කරනවද? ඒක අපි කැමති වෙනවා. කැමැත්ත උපදින්නේ නිසා. දැන් බලන්න ධම්පදේ ගාථාවක් තියෙන ස්වාමීන් වහන්සේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියන මේ නොවටිනා දේ වටිනවා කියලා හිතනවා කියනවා. වටිනා දේ වටින්නේ නැහැ කියලා හිතනවා කියනවා. එතකොට ඒ කට්ටිය කවදාවත් වටිනා දේ ජීවිතේට ගන්නෙ නැහැ කියනවා. ඒ කට්ටිය ගන්නේ ඒ කට්ටිය වටිනා දේ. හැබැයි එතකොට වටිනා දේ කියලා ගන්න යන්නේ මොකද්ද? නොවටිනා දෙයක්. එයාගේ කැමැත්ත තියෙන්නේ නොවටිනා දෙයකට. හැබැයි එයා හිතන්නේ මේක වටිනවා කියලා. අපි මේ වටිනාකමක් දෙන්නේ මොකද මේක නිසා මගේ ජීවිතේට යහපතක් වෙයි කියන විශ්වාසයට. ඒ පිළිගැනීමට. ඒ අදහසට. දැන් මිනිස්සු සල්ලි වලට ආස කරන්නේ ස්වාමීන් වහන්සේ සල්ලි නිසා ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියන විශ්වාස නිසානේ. නේ? මේ සල්ලි ටිකක් හම්බුනොත් එහෙම මේ ජීවිතේ ගොඩ යන්න පුළුවන්. දැන් මම ඒ වෙනකොට නේද පොඩි මුදලක් එහාට මෙහාට හම්බ කරගන්න මිනිස්සු නොකරන දේවල් නෑනේ. නේ? නිදි මරාගෙන වැඩ කරන්නේ. නේ? දැන් ලක්ෂයකමාර ගන්න දිනක් විතර පොඩි දෙයක් කරලා ආය රෑ දවල් බලන්නේ අවුවැස්ස බලන්නේ. දැන් බලන්න මේ ඌමනාවත් එක්ක ඒ කැමැත්ත ඉපදීමත් එක්ක එයා උත්සාහවත් වෙන හැටි. දැන් ඒක කියන්නේ මෙතන මෙන්න අකුසලයක් තියෙනවා නම් ඒක නූපදවීම පිණිස කැමැත්ත ඇති වෙන්න ඕනේ. කැමැත්ත ඇති වෙන සානසාර ඒක වටින්නේ නැහැ. ඒ අකුසලයේ කියලා කියන්නේ වටිනායකයක් නොවේය. අකුසලයෙන් මිදිච්ච තමයි වටින්නේ කියලා ඒ තේරුම් ගැනීමත් එක්ක තමයි යාට කැමැත්ත උපදින්නේ අකුසලෙ නූපදවාගෙන ඉන්න. ඒක නැති තාක් අර සසරේ පුරුදු කර විදිහට අකුසලෙ උපදිනවා. එහෙමයි. ඒ අවස්ථාව වෙනකොට දැන් ඊර්ෂ්‍යාව ගත්තොත් එහෙම ඒ පරිසරය හැදෙනකොට දැන් හැම වෙලාවම මිනිස්සුගේ හිත ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ නැහැ නේ. එහෙමයි. ඒ කාරණා යෙදෙනවා. එතකොට තමන් තුළ වැඩ කරන ආයුෂ මානසිකාරයත් එක්ක වැඩ කරන්නේ අර ඊර්ෂ්‍යාව උපදින විදිය. මානසිකාරය. එතකොට ඊර්ෂ්‍යාව උපදින. ඒතකොට යාස නොකරන ස්වභාවයටපත් වුණා නම් යා උත්සාහවත් වෙනව නෑ මේක මට මගේ හිතේ ඇති වෙන්න දෙන්න හොඳ නෑ මම. යම් විදිහට අකුසලයක් තියෙනවා නම් ඒක නේ. හට නොගෙන තියෙන යම් අකුසලයක් තියෙනවා නම් ඒක නූපදවීම පිණිස උත්සාහවත් විය යුතුයි. කැමැත්ත උපදව ගන්න ඕන. ඊළඟට තමයි සානත මේ බලවත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මේ කැමැත්ත උපදවා ගත්තම ඊට පස්සේ ඒක අදිෂ්ඨානේ නැත්තම් වැරෙන හිතන්නම් තියෙන්නේ. ඉලක්කය පැහැදිලි නැත්තම් මේකයි මං කළ යුත්තේ.
එයාට ඉලක්කය සාක්ෂාත් කරගන්න විදිහක් නැති වෙනවා. ඒක කියන්නේ හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. දැන් බලන්න මේ හැම එකම ස්වාමීන් එකිනෙකට සම්බන්ධයි. එහෙමයි. දැන් මේවා පුරුදු කරන්න යාට නුවණ තියෙන්න ඕන. සම්මා දිට්ඨිය තියෙන්න ඕන. ඊළඟට තමයි සිහිය තියෙන්න ඕන. සතිපට්ඨානේ සිහිය පිටව ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඊළඟ තමයි ස්වාමීන් මේ 이르දිපාද. එහෙමයි. ඒවා තියෙන්න ඕන. ඉතින් මේවා දිනු කරගන්න ශ්‍රද්ධාවන්තේ තියෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න එපා මේ පුරුදු නැත්තම් මේක කරගන්න බෑ. දැන් එතකොට මේ හැම එකම එකින් එකට සම්බන්ධයි. එකක් මුල් කරගෙන අනිත් ගුණධර්ම දිනු වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන අපි. එතකොට ඒ කෙනාට පුළුවන්කම තියෙනවා නම් සාන මේ කාරණා තේරුම් අරගෙන අර නූපන්නු අකුසල නූපද වීම පිණිස කැමැත්ත උපදවාගෙන කටයුතු කරන්නට උත්සාහවත් වෙලා වීරිය ඇති කරගෙන අන්‍යයාට පුළුවන් මේ ඒ අකුසලයේ බැහැර කරමින් වාසය කරන්න. මොනෑම අවස්ථාවක මම ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන කටයුතු කරොත් යාර ටික ටික දිනු කරන පටන් ගන්නකොට වෙන්න බැරි වෙයි. අපි කාලයක් යනකොට යාට පුළුවන් ඒ தත්ත්වයටපත් වෙන්න. ඒ අකුසලයේ ආය හට නොගන්න විදිහටපත් කරගන්න. එතකොට ඒක තමයි තියෙන්නේ. දැන් අර කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේගේ තේරගාතාවල තියෙන ස්වාමීන් වහන්සේ නිදා නොගෙන භාවනා කරන්න පටන් ගන්න අවුරුදු 50 ගාණක් වෙනවා. නිින්ද සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ අවුරුදු 20 ගාණක් වෙනවා. මට ඉලක්කම් ටික මතක නැහැ හරියට. ඒ බලන්නේ වීරිය කරපු හැටි. එහෙමයි. ඒ කියන්නේ මේ නිදිමත කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරා කියනවා. හැබැයි ඊට කලින් උත්සාහ කරලා තියෙනවා. එහෙමයි. වීරිය අරගෙනනේ. එහෙමයි. ඒ බලන්න මේ කැමැත්ත, ඒ උමුණාව, ඒ අදිෂ්ඨානෙ, ඒ ඔක්කොම එකතු කරලා කරන්නේ. එතකොට ඒ විදිහට තේරුම් අරගෙන කෙනෙක් කටයුතු කරොත් එයාට පුළුවන් මේ ගුණ ධර්මයන් දිනු කරගන්න. ඊළඟ බලන්න තියෙන උපන්නා වූ අකුසලයක් තියෙනවා නම් උපන්නානං අකුස පාපකානං කුසලානං ධම්මානං පහනාය. උපන්නා වූ යම් අකුසලයක් තියෙනවා නම් ඒක පවත්තන්න නෙමෙයි සාන. ඒක දුරු කරගන්න. එහෙමයි. අපිට හිතේ උදාහරණ කලින් උදාහරණයක් ඊර්ෂ්‍යාව හටගත්තා. එයාට තියෙන්න මේක දුරු කරගන්න උවමනා. පවත්තන්න නෙමෙයි. එහෙමයි. ඒ දුරු කරගන්න උවමනා වෙන්නේ සාන ඊර්ෂ්‍යාව හොඳ නෑ. ඊර්ෂ්‍යාව විනාශකාරී දෙයක්. මට යහපතක් කරන්නේ මේක වැඩක් නෑ. මේ අදහස රුවට එන්න. එතකොට එයා කැමති වෙන්නේ මේක විනාශ වෙන්නේ තමන්. අන්න එතෙන්ට එන්න ඕන. එතකොට එයා තුළ කැමැත්ත උපදින ඔය අකුසලයේ දුරු කරන්න. කලින් තිබුණ හට නොගෙන තියාගන්න හට ගත්ත ගමන් එයා දුරු කරනවා. දුරු කරන අර විදිහටම කැමැත්ත උපදවාගෙන උත්සාහවත් වෙලා වීරියෙන් කටයුතු කරන. එයාට පුළුවන් ඒ අකුසලයේ දුරු කරගන්න. දැන් බලන්න මතකද ස්වාමීන් වහන්සේ සක්‍ර දෙවියන්ගේ වෘතපදවල තියෙනවා එක සිද්ධියක්. සක්‍ර දෙවියෝ කියනවා ජීවිතයේ තියෙනකම් මං තරහ හිතක් ඇති කරගන්නේ නැහැ කියනවා. ඒ අකුසලයේ උපදවා නොගෙන ඉන්න උත්සාහ කරලා තියෙනවා. එහෙමයි. මේ සිත රැක් ගන්න. ඊළඟට කියන බැරි වෙලාවත් තරහ හටගත්තොත් මං ඒ සැනින් එක දුරු කරනවා පවත්තන්නේ නැහැ කියනවා. එහෙමයි. බාණ්ඩේ නූපන්නු අකුසලයන් නූපදීන් පිණිස කැමැත්ත තිබිලා තියෙනවා. උත්සාහ කරලා තියෙනවා. හැබැයි හට ගත්තද ඒක පවත්තන්න නෙවෙයි ඒක දුරු කරන්න. එහෙමයි. අන්න බාණ්ඩ වීරිය පුරුදු කරන කෙනාගේ ලක්ෂණය. එහෙමයි. දැන් ඒකනේ උත්තිම ශ්‍රේෂ්ඨත්වයේ කරගී අකුසලයක් හටගත්තද හට ගන්න දෙන්න. හට නොගෙන තිබුණ හට ගන්න දෙන්න. හට ගත්තොත් දුරු කරන්න මහන්සි ගන්න. දැන් අර බලන්න කවුද? වංගීස ස්වාමීන් වහන්සේ. වංගීස ස්වාමීන් වහන්සේ ආරාමයේ ඉන්නකොට දවසක් කාන්තාවකයක් එනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය හට ගන්නවා. එහෙමයි. රාගය හට ගන්නකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් සාමාන්‍ය මිනිස්සුගේ හිතේ රාගය හටගත්තොත් ඒ අනුව කටයුතු කරන එක නේ තියෙන්නේ. ඒක දුරු කර ගන්න ඕන කියලා හිතන්නේ නැහනේ. එහෙම කැමැත්තක් නැහැ. දැන් මේ ස්වාමීන් හිතේ රාගය හටගත්තා. හරි. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ නෑ මේක දුරු කරගන්න ඕන. ආනන්ද ස්වාමීන් ළඟට යනවා දවසක්. එහෙම. ඊළ කියන ස්වාමීනි මගේ හිතේ මෙහෙම අකුසලයක් හටගත්තා. මෙහෙම රාගයෙන් හිතේ යට වුණා. මොකද කරන්නේ කියලා. ආනන්ද ස්වාමීන් උපදෙස් දෙනවා. ඊට පස්සේ වංගී ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ එතන ඊට පස්සේ ඒ හිත යටපත් කළ කුසල උපද්දවගෙන දැන් ඕන කෙනෙක් වරෙල්ලා මගේ හිත වටන්න බෑ කියන. එහෙමයි. දැන් මන අර අකුසල සාගත හිත ඉපදුනාට පස්සේ ඒක පවත්තන්න නෙමෙයි. ඒ කියන්නේ කැමැත්තෙන් අකුසල උපදව ගත්තා නෙමෙයි. සසරේ පුරුද්දත් එක්ක අනුසමානසිකාර්ථ එක්ක ඉපදුනම කරවර දැන්. හැබැයි ඒක පවත්තන්න මහන්සි ගන්නෑ. අකුසලයට හඳුනාගෙන දුරු කරගන්නයි මහසෙන මේක අකුසලයක් කියලා. අන්න බලන්න තියෙන්නේ.
උපන්නා වූ අකුසලයන් දුරු කරන්න ඕන. එතකොට බලන්න මේ කාරණාත් එක්ක තේරුම් ගන්නකොට මේ කුසල අකුසල් මොනවද කියලා එයා තේරුම් ගන්න තියෙන්න එපායි. එහෙමයි. නේ? සම්මාදිටිය නැත්තම් එයා කුසලයේ කියලා අකුසලයක් අල්ලගත්තොත් එහෙම බෑනේ කරන්න. එහෙමයි. දැන් සමහර සිද්ධි තියෙනවා මිනිස්සු කුසල් කියලා හිතාගෙන අකුසල් කරනවා. දැන් සමහර ආගම්වල උගන්වනවානේ මේක මේ සත්තු මරුවොත් පින් සිද්ධ වෙනවා. ඒක පිනක් හැටියට සලකන්නේ කුසලයක් හැටියට සලකන්නේ. එහෙමයි. එතකොට එයාගේ කරන වීරිය කිසි වැදගත්කමක් නැහැ. ඒ කියන්නේ ආර්ය භාවයට පමුණවන්නේ නැහැ. ඒක තනිකර වැරදියි. සම්මා දිට්ඨිය නෑනේ. කුසල අකුසල වෙන් කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. එහෙමයි. දැන් බාන්න මේ බුද්ධ ශාසනයේ තියෙන මේ හරියට පැහැදිලිව මේක වෙන් කරලා දෙන්නේ ඒක. ඉතින් කුසල අකුසල තේරුම් බේරුම් කරගන්න බැරිනොත් එයා සමහරට අකුසල් කියලා හිතාගෙන වඩන්නේ අකුසල්. දැන් කෙනෙක් හිතනවා දන්නේ නැති කමන්නේ කරේ කියලා. දන්නේ නැති කමකට කරොත් එහෙම අනුතරක් නැති වෙයි කියලා. නෑ එහෙම ගන්නෑ. එහෙමයි. අනුතර වැඩි කියනවා. දැන් මට මතකයි අර මේ නාගසේන මහරහතන් හරි ලස්සන උපමාවක් කියන එකට. එහෙමයි. නොදැන කරොත් මිලිඳු රජුරු අහනවා. දැනගෙන කරනකොටද අනුතර වැඩි නොදැන කරනකොටද? එහෙමයි. නොදැන කරොත් එහෙම අනුතර වැඩි කියනවා. උපමාවක් කියන හරි ලස්සනට. ගිනි අඟුරක් තියනවා කියනවා. ගිනි අඟුර කියලා දන්නේ නැතුව අල්ලනවා කියනවා. මොකද වෙන්නේ? පිච්චෙනවා කියනවා. දන්නේ නැහැ කියන පිච්චෙනවා කියලා. ආන් ඒවා කියන අකුසලේ නොදැන කරන්නේ අකුසලයේ කියලා. එතකොට යාට නොදන්නකම නිසා අනතුරු වැඩි. ඒකයි ඉතින් මේ හැම ඒකයි කියන්නේ මේ කාරණා කරගන්න යාට සම්මාදිට්ඨිය කියන එක ඌමනයි කියලා. ඒක නැත්තම් මේ එකක් කරගන්න බෑ. එකක් කරගන්න බෑ. මේ කුසලයේ අකුසලයේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් හැකියාව. එහෙමයි. ඒක ප්‍රඥාවත් එක්ක සම්බන්ධ දෙයක්. එතකොට කෙනෙක් මේ කුසල අකුසල් වෙන් කරලා හඳුනාගෙන උපන්නා වූ අකුසලයක් තියෙනවද? මේක අකුසලයක් කියලා හොඳට වැටහි තේරුම් අරගෙන ඒක දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දුරු කරගන්න. අන්න එතකොට තමයි යාට මේ අකුසලයේ දුරු කිරීමෙන් ලබන්නව යහපතක් කියනවා ඒක ඇති කරගන්න පුළුවන්. ඒක හරි වැදගතර කුසල් සිතට ආස කරන එක. එහෙමයි සංස. කුසලයට ආස කරන එක. එහෙමයි. ඉතින් ඒ ආසාව උපදින්නේ ස්වාමීන් වහන්සේ ඒකේ වටිනාකම තේරුම් ගැනීමත් එක්ක. නැත්තම් නෑ. ඒක නැත්තම් එන්නේ නෑ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන අපි. ඊළඟට තමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි ආකාරයේ වීරිය ගැන බුදුරජාණන්සේ පෙන්ලා දුන්නේ මොකද්ද? අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. හරි ලස්සන බලන්න නූපන්නු කුසලයන් තියෙනවා නම් තමන් හිත හට නොගත්ත ඒ කුසලයන් උපදවා ගන්න කැමැත්ත උපදවා ගන්න කියනවා. බණ වීරියට අදාළ කාරණා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන්නු කුසලයන් තියෙනවද? ඒ කුසල් උපදවා ගන්න ආස කරන්න. එහෙමයි. ඒ ආස කරලා ඒකට කැමැත්ත උපදවගෙන ආස කරලා වීරිය පටන් ගන්න හිත දැඩි කරගෙන බලවත් සිත උත්සාහ කරන්න කියනවා. ඒක තමයි මේක කියන්නේ. එහෙමයි. දැන් මහන්න මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපගේ බෝසතාණන් වහන්සේ ඒ නූපන්නා වූ කුසල් තිබුණා. ඒක උපදව ගන්න කොයිතරම් කැපකිරීමක් කරාද කියලා නේ. සසර පුරාට බලනකොට ඒක හරි පුදුමයි. වීරියෙන් ජයගත් උත්තමයි. අපගේ සාතුන් වහන්සේ. එහෙමයි. දැන් ඒකනේ බලන්න මේ ඒ කුසලයට ආස කිරීම නිසානේ අර කුසල් අකුසල් තේරුම් බේරුම් කරලා දෙන්න කිසි කෙනෙක් හිඳියේ නැහැ. තමන්ගේ සුවකීය ඥාණයෙන් මේ දේවල් කරේ. දැන් අර වජිරාසනයේ මත බුදුරජාණන්සේ වාඩි වෙනකොට වාඩිනේ කොහොමද මේ ඇඟේ ලේමස් දිය වෙලා ගියොත් දිය වෙලා යයි. ඇට නහර විතරක් ඉතුරුනොත් ඉතුරු වේවා. යම් පුරුෂ පරාක්‍රමක යම් නිවනක් අවබෝධ කළ යුතුද ඒ නිවන අවබෝධ කරන තාක් නොකරන තාක් ඒ අවබෝධ කරන්නේ නැති තාක් මම මේ ආසනෙ නැගිටින්නේ නැහැ. එහෙමයි වාඩි වුණේ. තනියම හෙල්ලෙන්නේ නැහැ මේ කරනක. ඒ තරම් දෘঢ় සංකල්පයක්. හිතේ බලවත් අධිෂ්ඨානයක්. ඒ වීරියේ අංගයන්නේ. දැන් මම ඒ විදිහටයි මේ ගමන ගියේ. දැන් අර සමහර මහා පන්තක මහරහතන් වහන්සේ කතාවේ තියෙන උන්වහන්සේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඉගෙනගෙන කල්පනා කරනවා මම මේ ජීවමාන බුදු කෙනෙකුගේ මේ ධම්ම අවවාද ගත්තේ. ඉතින් උන්වහන්සේ ඒකෙන් ජීවමාන බුදු කෙනෙකුගෙන් ධම්ම අවවාද ලබාගෙන මම වීරිය කළේ නැත්නම් ඒක මට ගැලපෙන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරන වස් කාලේ පටන් ගන්නකොට
අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරනකම් මම ඉඳගන්නේ. එහෙම. ඒ අරහත් ඵලය සාක්ෂාත් කරනකම් උන්වහන්සේ ඉරියව් දෙකයි පැවැත්වුවේ. සක්මන් කරමින් ඉඳලා තියෙනවා, හිටගෙන ඉඳලා තියෙනවා. එහෙම. බලන්න ඒ ගත්තේ මහන්සිය. ඒ තුල ඒ ක්‍රියාපටිපාටිත උන්වහන්සේලා අකුසල් දුරු කරා. කුසල් වැඩුවා. අපිට හිතා ගන්න බෑනේ. එහෙමයි. ඒ හේතුව තමයි කුසලයට ආස කිරීම සවන. නූපන් වූ කුසලයන් උපදව ගන්න තියෙන ආසාව. දැන් අපි සවනහද මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන ඉගෙන ගන්න. බෝධිපාක්ෂික ධර්ම ගැන කියනකොට සවනහස බුදුරයන් දේශනා කළේ බුදු සසුනක තියෙන මහානීය වස්තු කියලා. එහෙමයි. දැන් පහරා සූත්‍රයේ තියෙන්නේ පහරාද අසුරේන්ද්‍රය කියනවනේ අසුරයෝ සමුද්‍රයට කැමති මේ සමුද්‍රයේ මහා වස්තු තියෙන මුතුමැණික් ආදී. ඒ නිසා කැමති කෙනා. ශ්‍රාවකයා බුදුසසුනට කැමතියි කියන මේ මහා වස්තු තියෙන මොනවද? මේ බෝධිපාක්ෂික ධර්මයන්. සතර සතිපට්ඨාන, ඉර්ධිපාද, සතර සමපදාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, වොජ්ජංග ධර්ම, ආර්ෂ්ඨාංග මාර්ග. මේ මහානීය වස්තු. එතකොට සානද වස්තුවක් කියලා තේරුනොත් කෙනෙක් ආශ කරන්නේ නැද්ද ඒකට? ආශ කරනවනේ. ආශ කරන මේ මහා වටින අනේ මේ වටිනා ධනයට මං උරුමකාරයෙක් වෙන්න ඕනේ. දැන් බාහිර මණිකක් වැරලා තිබ්බොත් සඳ ආස කරන්නේ නැද්ද මේක ගන්න ඕනේ කියලා? අනේ මේ මණික මට තියෙනවා නම් කියලා ඒකට ආස කරනවා. ඇයි ආස කරන්නේ? ඒක වටිනවා කියලා හිතන නිසානේ. එහෙමයි. ඒක Tamanට ලැබිලා නැහැ ඒක. මේ ලබා ගන්න ඕනේ. අනේ මටත් මේක තියෙනවා නම් කියලා ආස කරනවා. දැන් ඒකනේ මිනිස්සු සානසේ පාරේ යනකොට ලොතරයි විකුණුට ගන්නේ. එහෙමයි. අද මහජන සම්පත සුපිරිතියාගේ කෝටි 10යි. එහෙමයි. අනේ අදවත් මට මේක ඇදෙනවා නම් ඒ ගන්න සානසේ ආසාව නිසානේ. මේක මට වටිනවා කියලා හිතන්නේ. ඒ ධනයට ඒ වගේ සානස මේ බෝධිපාක්ෂික ධර්මයන් කියන මහා වස්තු සම්භාරයට ආස කරන්න. ඒ නූපන් කුසලයන්. එහෙමයි. මේ නූප අනේ මටත් මේ හතිපට්ඨාන උපදව ගන්නට, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම උපදව ගන්න, බොජ්ජංගයන් වඩන්න තියෙනවා කොයිතරම් එකද කියලා ඒකට ආස කරන්න. දැන් ගොඩාක් දෙන්නට සානස ඒක ආසාව උපදින්නේ අවංකව. ආසාව නූපදින්න හේතුව තමයි ස්වාමීන් වහන්සේ මේකේ වටිනාකම තේරෙන්නේ නැතිකම. මෝඩකම. එහෙමයි. මේක වටිනාකම තේරෙන්නේ නැතිකම. වටිනාකම තේරෙන්නේ නැති ශ්‍රද්ධාව නැහැනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කළේ කියලා ඒ අවබෝධය පිහිටාගෙන විශ්වාස කරලේ නැහැ. නැති නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වටිනවා කියලා කියපු ඒ කාරණා වටිනවා කියලා පිළිගන්න කැමති නැහැ. හිත ලැහැත්ති නැහැ. නොටිනා කියලා කියපු මේ තුච්චෝ කාමයට තමයි හිත කැමති. හේතුව ඇයි? අපි මෝඩකම. කොච්චර මෝඩද කියලා මෝඩකම කියලාවත් තේරෙන්නේ නැති. එහෙමයි. අපිට යමක්කම තේරෙනවා කියලා හිතන් ඉන්නේ. ඉතින් අන්තිමට ගිහිල්ලා වැඩේ වැරදුනට පස්සේ කරන්න දෙයක් නැහැ. වැඩේ වැරදුනා කියලා කියන්නේ මේ ජීවිතේන සමාහට ඉඳී යන්න. ප්‍රශ්න ලිමිටක මේක යම් විදිහට ගැට ගහගෙන ඉඳී කාලා බීලා. ඇයි මරුණින් මත්තේ දුගතිය ගියාට පස්සේ ඉවරයි. කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ පෙරහැර ගිහිල්ලා පරක්කුයි. එතකොට ඒ වගේ ඔක්කොගෙන් වැළකීලා අපිට නිවැරදියක් කරා යන්න තමයි මේ ධර්මයේ බුදුරජාණන්සේ මඟ පෙන්වන්නේ. ඒක කියන්නේ මේ නූපන් වූ යම් කුසලයන් තියනවාද? උපදවා නොගත්ත කුසලයක් තියෙන ඒවට ආස කරන්න කියනවා. බලන්න ඒකනේ කියන්නේ හිත උපදව ගන්න කියන්නේ. දැන් අර සල්ලේක සූත්‍රයේ තියෙනවා ස්වාමීන් වහන්සේ හරිය ලස්සන කාරණයක්. හරි වැදගත්. ඒ කියනවා මේ චිත්තුප්පාද මත්තම් පිචේ චුන්ද බහූපකාරං වදාමි කුසලේසු ධම්මේසු. පින්වත් චුන්ද කුසල ධර්මයන් වඩන්ට හිතක් උපදවා ගැනීම පවා බොහෝ උපකාර වෙනවා කියලා මම කියන්නේ. ඒ කියන්නේ මේ කුසලට ආශා කරන්න කියන්නේ මේ කුසලේ වඩන්න ඕනේ කියලා. ඒතකොට ඒක බුදු දේශනාවේ තියෙනවා ශ්‍රාවකයාට පුරුදු කරගන්න ඕන විදිය කියලා. මේ ලෝකේ ඉන්න සත්තු මරණ කට්ටිය මම නම් ඒනොට සත්තු මරණ කෙනෙක් වෙන්නේ නැහැ. අන්න හිත පුදව ගන්න. මේ ලෝකේ ඉන්න හොරකම් කරන කට්ටිය මම නම් හොරකම් කරන කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න වැරදි කාම සේවනය කරන උදවිය මම වැරදි කාම සේවනය කරන කෙනෙක් වෙන්නේ නැහැ. මෙතන හැම කාරණයක් ගැන විස්තර කරනවා. මේ ලෝකේ ඉන්න එකට කරන කට්ටිය හැබැයි මම එකට කරන කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න ඉරිසියා කරන කට්ටිය හැබැයි මම ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න අනුන්ගේ දේවල්ට ආස කරන කට්ටිය මම එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නවා ධාර්මික අවවාදයට කීකරු නැති
මම එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. බලන්න හිත උපදව ගන්න කියනවා. එහෙමයි. හිත උපදව ගන්න කියනවා. මේක බොහෝ උපකාර වෙනවා කියලා කියනවා. ඒක ඒ හිත උපදව ගැනීමෙන් තමයි සංසේ ගමන පටන් ගන්නෙ. ඉස්සරහට යන්න. ඒ හිත උපදව ගැනීම තමයි ඉස්සරහට යන්න ඕන ගමන සකස් වෙන්නේ. ඒක නැත්තම් ඒක වෙන්නේ නැහැ. එහෙමයි. කොයිතරම් කල්පනා කරත් කොයිතරම් උත්සාහ කරත් අයි හිත ලෑස්ති නැහැනේ, සූදානම් නැහැනේ. හැම වෙලාවෙම පස්සට දිනේ කළත් සැකෙන් කවුරු හරි කීමට කරන්නේ. මුළු හිතින් මේ දේ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ හැකියාවන් පාවිච්චි කරන්නේ නැහැ ඉලක්කේ කරා යන්න. ඉතින් ඒ ඔක්කොගෙන් බලකින්නේ ස්වාමීන් වහන්සේ අර කැමැත්ත උපදව ගත්ත කෙනාට. නූපන් වූ කුසලයන් තියෙනවා ඒක උපදව ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් ගොඩාක් තැන්වල මොකද මේ කුසල් ගැන මේ විදිහට කියලා දෙන්නේ සඳ බුද්ධ ශාසනය විතරයිනේ. වෙන තැනක මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන මෙහෙම කතාවක් නැහැනේ. අහන්නවත් ලැබෙන්නේ නැහැ. මෙහෙම දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා අහන්නවත් නැහැ. එහෙමයි. දැන් බෞද්ධයි කියලා කියන සමාජය තුලත් සානත් බෝධිපාක්ෂික ධර්මයන් ගැන කතාවක් වෙන්නේ කීයෙන් කී දෙනෙක්ද? බෞද්ධයි කියන සමාජය තුල දන් දීම ගැන ටිකක් කතා වෙනවා. සීල් රැකීම ගැන පොඩ්ඩක් කතා වෙනවා. පිරිත් ටිකක් කීම ගැන කතා වෙනවා. එහෙමයි. එතනින් එහාට ලොකු දෙයක් නැහැනේ. එතනින් එහාට මේ බෝධිපාක්ෂික ධර්මයන් ආදී මේ ගැඹුරු ධර්ම කරුණු ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ තාක් දුර්ලභයි. ඒවා අහන්නවත් ලැබෙනවා අපිට අඩුම තරමේ හිතක් හරි පුදව ගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. අනේ මටත් මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න තියෙනවා නම් දෙමර කෙනෙකුට හේතු සහිතව කියන්න බෑනේ අනේ මේක මට කරන්න වෙලාවක් නැහැ කියලා. නේ? එහෙම කියන්න බෑ. එහෙමයි. ඉතින් එහෙම කියනවා නම් යා එක මෝඩකම. යා එක මෝඩකම. ඒ හේතුව තමයි කුසලයට ආස නොකරන හේතුව තමයි කුසලී වටිනාකම තේරුම් නොගන්නාකම. ඒක වෙන කෙනෙකුට තේරුම් කරලා දෙන්න බෑනේ. Taman තේරුම් කරගන්න එපා. එහෙමයි. ශ්‍රද්ධාව පිහිටුවගෙන මේ කරගන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන්. ඒක කරන්න නොකර එක තමන්ගේ ඇති. ඉතින් හිත කුසලයේ වඩන්න හිතක් උපදින්න නැත්තම් නේ? ඒක තමන්ගේ අවාසනාව. එමණේ කුසල උපදවා ගන්න හිත උපදිනවා කියලා කියන්නේ කොයිතරම් බලවත් දෙයක්ද කියලා කියන්නේ බුදු දේශනාවක තියෙන ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් ඉන්නවා කියන ධර්මය අහනවා කියනවා. ධර්මය අහලා එයාට හිතෙනවා කියන මේ සසර දුකයි. මේ සසරේ නිදහස් වෙන්න ඕනේ. මේ බඹසර වාසයේ ගිහි ජීවිතය කරන්න හරි අමාරුයි පැවිදි වෙන්න ඕනේ කියලා. එයා පැවිදෙන්න හිතනවා කියනවා. දෙව්ලෝක දෙව්වරු කතා වෙනවා කියන බ්‍රහ්ම ලෝකේ දක්වා. අන්න අහවල් ගමේ අහවල් පවුලේ අහවල් කුල පුත්‍රයා මේ යුද්ධ කරන්න යන්න ලැහැත් වෙනවා කියලා. එහෙමයි. බලන්නේ කොච්චර බලවත් එකක්ද කියලා නේ. එහෙමයි. දැන් කීයෙන් කීයකට එහෙම හිතක්වත් පහල වෙනවද? එහෙමයි. හිතක්වත් පහල නැද මේ දේ වගේ දෙයක් කරන්න ඕන කියලා හිතක්වත් පහල වෙන්නේ නැහැ. කොයිතරම් බණ ඇහුවා. එහෙමයි. ඒ වාසනාව නැහැ. ඒකට ඒ ක්‍රියාත්මක කරන්න හිත පහලන කීයෙන් කී දෙනෙකුට පුළුවන් හිතේ හයිය තියෙන එකයි කැමැත්ත පොදවගෙන යා බලවත් උත්සාහ කරන්න ඕනේ හිත වීර්ය කරගෙන. කනේ නූපන්නෝ කුසලයන් වඩන්නනේ මහන්සි ගන්න. එතකොට ඒකයි කියන අර හැම එකටම ස්වාමීන් වහන්සේ අර කුසල අකුසල් වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. කුසලයේ තමයි වටින්නේ කියලා තේරුම් ගැනීම මේ හැම එකම උපකාරී වෙනවා. එහෙම නැත්නම් යාට කරන්න බෑ. ඉතින් මේ අපිට මේ කුසල ධර්මයන් අහන මොහොතක් පාස අපි තුල නැති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අපි දැන් බොජ්ජංග ධර්ම ගැන කතා වෙනවා. ඉන්ද්‍රිය ධර්ම ගැන කතා වෙනවා. අනේ මට මේ දේවල් දිනු කරගන්න ඇත්නම් කියලා ආසාවක්. ඊළඟට ස්වාමීන් වහන්සේ සමහර ශ්‍රාවකයෝ ගැන අපිට අහන්න හම්බෙනවා. ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන කියනවා. මෙන්න මේ වගේ ආශ්චර්ය කාරණාවලින් යුක්තයි කියලා. දැන් ඒ කියනකොට මතක් වුණේ ස්වාමීන් වහන්සේ බලන්න ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය කියපු කාරණා දිනු කරගත්ත ගුණ ධර්මයන්. එහෙමයි. දිනු කරගත්ත ගුණ ධර්මයන් ගැන. ඒ ගුණ ධර්මයන් ගැන තමයි ආශ්චර්ය කියලා තියෙන්නේ හැම තැනකම. එක්ක සීලය දිනු කර ගැනීමක් ගැන, එක්ක ඉවසීම ආදී ගුණ ධර්ම දිනු කර ගැනීමක් ගැන, එක්ක ප්‍රඥාව ආදී දේවල් දිනු කර ගැනීමක් ගැන. ඒ දේවල් ගැන තමයි කියන්නේ. දැන් බලන්න නන්ද මාතාව ගැන කියනකොට එක තැනක තියෙනවා නන්ද මාතාව තුළ තියෙන ආශ්චර්ය කාරණා ගැන කියනකොට කියන්නේ ස්වාමීනි යම් දවසකද මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියේ එදා ඉඳලා දැන සිල්පදයක් කරලා නැහැ කියලා. ආශ්චර්යයි කියනවා. එහෙමයි.
දැන් ඒ වගේ එතකොට ඒවා අහන්න ලැබෙනකොට අනේ මටත් මේ වගේ වෙන්න තියෙනවා නම් කියලා අඩුමතරමේ ආසාවක්. ඒක කියන්නේ නූපන් කුසල් උපදව ගන්න කැමැත්ත උපදව ගන්න. එහෙමයි සාංශ. දැන් අපිට සාමාන්‍යයෙන් කාම ලෝකේ කාම සම්පන්ති ගැන අහනකොට ආසාව උපදින. අනේ මටත් මේක තියෙනවා නම්. අනේ මටත් මේක තියෙනවා නම්. අනේ මටත් මේක තියෙනවා නම්. නෑ. Tamanට නෑ ඒක. එහෙමයි. ලබා ගන්න අවස්ථාවක් තියෙදි කියලා සහතිකයක් වෙන්න බෑ. හැබැයි අනේ මටත් තියෙනවා නම් ඒ ආසාව උපදින්නේ ඇයි? ඒකට වටිනාකමක් දෙන නිසා ස්වාමීන් වහන්සේ. මේක වටිනවා කියලා ඒ වටිනාකම අපි දෙන නිසා තමයි ඒක තියෙන්නේ. ඉතින් කුසලයට ඒ විදිහේ කුසලයේ දිනු කරගන්න කෙනෙකුට හිතක් උපදිනවා ස්වාමීන් වහන්සේ. ඒ කුසලයේ වටිනාකම තේරුම් ගන්න දවසට. මේක හැබෑට වටිනා දෙයක් නෙවෙයි. අන්න එතකොට අනේ මටත් මේක කරගන්න තියෙනවා නම් කියලා හිතෙන්නේ. නැත්තම් එන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒ කැමැත්ත උපදවා ගත්තට පස්සේ යා උත්සාහ කරනවා ස්වාමීන්. මොනවා වුණක් කමන්නේ මම මේක කරලා තමයි නවතින්නේ. ඒකනේ ස්වාමීන් වහන්සේ ඒ උවමනා ඉපදුන උත්තමයෝ සම්පූර්ණ මේ ආයි කාමයන් සවන්නස වමනයක් වගේ පිළිකුල් කරේ. එහෙමයි. දැන් හිතලා බලන්න කවුද රට්ඨපාල ස්වාමීන් වහන්සේ. මේ මහා ධන කුවේරේ. මහා ධන කුවේරිය බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ධර්මය ඇහුවා. ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා මේ ජීවිතය කියලා ජරා මරණ කරා යන එක. කිසි අස්වැසිල්ලක් නැහැ. මේ හැම දෙයක්ම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේ මිනිස්සු සත්‍යෝ ඉන්නේ තණ්හාවට 16 වෙලා. ඔහොම කිය හිටියේ. ඒ බණපදේ ඇහුව විතරයි ඒ උත්තමයාගේ හිතේ ඇති උනේ මොකද්ද? මම මේ කියලා දෙන දුකෙන් නිදහස් වෙන මේ කුසලයන් දිනු කරගන්නවා. මේ gedara හිටපු කෙනා නෝලා බිරිඳවල 4 දෙනෙක් ඉඳියා. එහෙමයි. කණ්ඩ බොන්න කිසි අඩුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. පැවිදි වෙන්න දුන්නේ නැහැ. ඊට කිව්වා මට පැවිදි නැත්තම් මම මැරෙනවා කියලා කිව්වා. මට මේ පැවිදි නැත්තම් මේ ජීවිතේ මට වැඩක් නැහැ කියලා. එහෙම. ඊට පැවිදි වුණා. උතුම් වූ අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ බලන්න ඊට පස්සේනේ විස්තරය තියෙන අර කෝරහවි රජුරු අහන්නේ රට්ටපාලනේ මේ මිනිස්සු මහාන වෙන එක වයසට ගියාට පස්සේ. ඒක ලෙඩ වුණාට පස්සේ. ඒක අනාථ වුණාට පස්සේ. ඉතින් මේ වගේ කාරණා නිසා තමයි මේ මිනිස්සු මහාන වෙන්නේ සාමාන්‍යයෙන්. ඒක දුප්පත් වුණාට ධන සම්පන්න වුණාට පස්සේ වහන්සේට එහෙම නැහැ. බොහොම තරුණ කාලේ, නිරෝගී වෙන්න කාලේ මේ බොහෝ ධන සම්පත් තියෙන පවුලක කෙනෙක් බලා කියා ගන්න හිත මිත්‍රාදීන් ගොඩාක් ඉන්නවා. ඒ තියද්දි පහනුනේ ඒක. එතකොට කියන මෙන්න මේ කාරණා නිසා. එතකොට තේරුණා මොකද්ද කුසලයන් වඩන්න ඕනේ කී වටිනාකම. මේ හැබෑට වටිනාදී මේ ජීවිතයේ අර්ථය තමයි කුසලයන් වඩන එක කිය. නැත්තම් මේ ජීවිතේ හිස් කියන එක. එහෙමයි. ධන සම්පත් කොච්චර තියෙව මොනවදීම වැඩක් නැහැ. ඒ නිසානේ කැමතිනේ. වීර්ය කරලා නිවන අවබෝධ කරගත්තා. එහෙමයි. ඉතින් ඒකයි අර නුවණ තියෙන කෙනා ඒ වැටහීමනේ කුසලයන් වඩන එක තමයි වටින්නේ කියලා වැටහීම ඇති කරගන්න කෙනා ඒ ගමන යනවා ස්වාමීන් වහන්සේ. අපිට වෙලා තියෙන්නේ ඒ වටිනා කියන කුසලයන් වටිනවා කියලා හැබෑටම අදහසක් නැහැ. ඒ තරම් ඒක තේරුම් ගන්න තරම් ප්‍රඥාව කියන එක දියුණු වෙලා නැහැ. තිලාමකෝ අර කාමයන් තුලින් තියෙන ආස්වාදය තමයි මහා වටිනා දෙය කියලා හිතෙන හැම වෙලාවෙම. ඒක නිසා මේ කාමයන් පස්සේ යනකොට මිනිසුන්ට පන්න පොළඹවන්න ඕනේ නැත්තේ. එහෙමයි. මේ කරපම් කිය. මේ කරපම් කියලා පන්නන්න ඕනේ ඒක යනවා. එහෙමයි. ඒ පැත්තට යනවා. ඇයි? කැමැති හිත. ඉතින් තමන්ගේ තියෙන හැකියාව ඔක්කොම යොදනවා ඒ කරා යන්න. ඉතින් යම් දවසක සානස මේ නෙක්ඛම්මයට දාලා මේ කුසලයන් වඩන්න ඕන කියලා කැමැත්ත ඉපදුනාට පස්සේ කුසලයට ආසා කරන හිතේ ඉතුරුනට පස්සේ ආයේ පැත්තට යනවා. ඒකයි කියන්නේ නූපන් කුසල් උපදවා ගන්න කැමැත්ත ඕන. එතකොට අපි මේ සසරේ ආවේ ස්වාමීන් වහන්සේ නූපන් මේ කුසලයන් උපද්දවගෙන නෙමෙයි. එහෙමයි. මේ බෝධිපාක්ෂ ධර්මයන් කියන මහා කුසලයන් ගැන අහන්නවත් ලැබිලා නැහැ අපිට. අද වාසනාවකට යම් පිනකට අපිට අහන්න හම්බෙනවා. අඩුම තරමේ ඒක මේ මහා කුසලයන් කියලා තේරුම් අරගෙන හිතක් කර උපදව ගන්න පුළුවන් නම් අනාගතයේ දවසක හරි අපිට ඒව දිනු කරගන්න ඒක උපකාරයක් වෙයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන ස්වාමීන් වහන්සේ ඒ නූපන් වූ ඒ කුසලයන් උපදව ගන්නට කැමැත්ත ඇති කරගන්න. එහෙමයි. ඒ කැමැත්ත උපදවගත්ත කෙනාට පුළුවන් සංස ඊළඟට ඉතිරි කාරණේ කරගන්න. මොකද්ද? උත්සාහවත් වෙන්න. ඉලක්කය පැහැදිලි නේද කොට? එහෙමයි.
මේ කුසලයන් මන් දියුණු කරගන්න ඕන. ඒතකොට තමයි යා ඒ වෙනුවෙන් මේ කුසලයන් දියුණු කරගන්න උපදවා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රසුරු ඉන්න ඕන. එහෙමයි. ධර්මය අහන්න ඕන. එහෙමයි. සිල් රකින්න ඕන. පින් රැස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට එකිනෙකාට උදව් උපකාර කරගෙන මෙසිතින් වාසය කරන්න ඕන. ඒකට මේ කියන ගුණ ධර්මයන් පුරුදු කරගන්න ඕන කියලා බුදුරජාණන් දේශනා කළා තියෙනදී යා පුරුදු කරන්න පෙළඹෙන්නේ එතකොටනේ. එහෙමයි. ඇයි මේ ඉලක්කය මේ කුසලයන් දියුණු කරගන්න මෙන්න මේ කෙනා කියලා බුදුරජාණන් පෙන්නලා දෙනවා මේ ගුණයන් තියෙන. එතකොට ඒක ඇති කරගන්න නම් එයා කල යුතු දේ එයා පුරුදු කරගන්නවා ටික ටික. එහෙමයි. ඊළඟට තමයි සානන්සේ ඒ කරා යන්ට යාට අර බලවතු අදිෂ්ඨාන බලය. මොකද බාධක ගොඩක් එනවා. එහෙමයි. කුසලයේ දිනු කරන්න බාධක වැඩි. මොකද කුසලයේ දිනු කරනකොට එයා ජයගන්නේ මාර බලය. එහෙමයි. බුද්ධ දේශනාවේ තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ජය ගන්න අමාරුම අභියෝගය තමයි කියන මායාගේ අභියෝගය. කොහෙන් හරි මායා ස්වාමීන් වහන්සේ දැලෙල්ල මෙයා අල්ල ගන්නවා කියනවා. මොකද එයාගේ යටට තමයි තියාගන්නේ. ඒ අභියෝගේ ජය ගන්න එයාට ලොකු කුසල් බලයක් ඕන. පින් බලයක් ඕන. ඉතින් කෙනෙක් එක දියුණු කරගන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ අර බලයට අභියෝග කරනවා. එතකොට සාමාන්‍ය මායාවේ ස්වභාවය තමයි අභියෝග කරන කෙනාට ඉඩ දෙන්නේ. හැම තැනම වළක්වන. එහෙම. දැන් කොච්චරද කියන්නේ කල්ප ලක්ෂ සාරාංශක කල්ප ලක්ෂය පෙරුම්දම් පෙරු බෝසතාණන් වහන්සේට කොයිතරම් අභියෝග කළාද? ඒ උන්වහන්සේ ජයගත්තේ වීරියෙන්නේ. මේ මං උත්සාහය අතහරින්නේ නැහැ. බණේ අදිෂ්ඨාන බලය. දැන් අර දුෂ්කර ක්‍රියා කරනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මාර්යා කියා හිටිනවා. මොකද්ද මේ ඔය වීරිය කරලා ජයගත්ත කෙනෙක් නෑ අතහැරලා දාන්න. පිනක් දහමක් කරගෙන ඉන්න කියනවා. එහෙම. එතකොට මොකද කියන්නේ කියනවා මේ වීරිය කළා මැරෙන එක මට වටිනවා වීරිය නොකර ජීවත් වෙනවට වඩා. මේ උත්සාහය අතහැරලා ජීවත් වෙනවට වඩා උත්සාහ කළා මැරෙන එක මට වටිනවා කියන්නේ. එහෙමයි. අන්න බලන්න තිබුණු අදිෂ්ඨාන බලය කුසලයන් දිනු කරගන්න කැමැත්ත තිබුණා. ඒ දිනු කරගන්න බලවත් අදිෂ්ඨාන බලයක් තිබුණා. ඒ වැඩේ කරනක අතහරින්නේ නැහැ. මොන අභියෝගයාවත් මේ වැඩේ කරනක අතහරින්නේ නැහැ. යම් කිසි වැඩක් කරනකොට මේ දැන් බලන්න බෝසතාණන් වහන්සේ ජීවිතය ගත්තට පස්සේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න පෙළඹුණේ ඇයි? මේ කුසලයන් වඩන්න තියෙන ආසාව නිසා. එහෙමයි. නිවන අවබෝධ කරගන්න තියෙන උවමනාව නිසා. ඇයි අදහසක් තිබුණා මේ ලෝකේ අහන්න ලැබුණ එතකොට මේ දේ කරොත් නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ලෝක කිසි කෙනෙකුට කරන්න හිතා ගන්නවත් බැරි විදිහට දුෂ්කර ක්‍රියා කරේ. එහෙමයි. යම් දවසක ඒක තේරුම් ගත්තා මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. මේ කයට දුක් දීලා මේ විදිහට පීඩා දීලා මේ මට කුසලයන් දිනු කරගන්න එක කරන්න බෑ. නිවන අවබෝධ කරගන්නවා කියන්නේ කරන්න බෑ. ඒක තේරුම් ගත්තද? අතහැරියා ඒක. ඒක අතහැරියා. එතකොට අර පස්වග සංසල දාලා ගියා. දාලා ගියා කියලා ආනේ මේකත් මං දාලා යනවා මට පස්තාන් හිටපු කට්ටිය කියලා නැවතුනේ නෑනේ. අතහැරියා. වැරදි කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි ආර්ය මාර්ගය පුරුදු කරන්න පටන් ගත්තේ. මේකෙන්වත් පුළුවන්ද මේ ආනාපානසතිය වඩන්න ඕන කියලා හිතුවට පස්සේ ඒකෙන්වත් පුළුවන්ද කියලා පටන් ගත්තා. අන්න වැඩි හරි ගියා. එහෙමයි. ඒ හේතුව තමයි බලන්නේ උත්සාහය කොයිතරම් අභියෝග අත නොහැරියේ. අර කුසලයේ වඩා ගන්න තියෙන කැමැත්ත. නිවන අවබෝධ කරගන්න තිබුණ ආසාව. ඊළඟ තමයි ඒ වෙනුවෙන් තිබුණ කැපකිරීම බලවත් අධිෂ්ඨාන. ඉතින් එහෙම කරලා තමයි බුදුරජාන් වහන්සේ මේ ආර්ය මාර්ගය දියුණු කළේ වීරියෙන්. දියුණු කරලා නිවන අවබෝධ කරේ. ඉතින් ශ්‍රාවකයන්ටත් ඒක බුදුරජාන්සේ පෙන්ලා දෙනවා. ඒ තමන්ගේ ජීවිතයේ මෙන්න මේ ගුණ ධර්ම පුරුදු කරගන්න කියලා. ඉතින් අපිට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ කියලා තියෙන විදිහට ඒ කුසලයන් පිළිබඳ කැමැත්ත ඇති කරගෙන ඒක වඩන්න උපදව ගන්න මහන්සි ගන්න අපි දුලත් මේ මාර්ගාංග දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව කලන මිතුරන් ඇසුරේ යම් කිසි භික්ෂුවක් ධර්මයේ පුරුදු කරනවාද ඒ භික්ෂුව ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා කියන කාරණය ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරගන්නවා කියන කාරණය කැමැති වෙන්න ඕනේ දෙයක් කියලා. ඉතින් පින්වතුනි මේ කලන මිතුරු ඇසුර නිසාමයි අපිට මේ අකුසලය බැහැර කරලා කුසලයේ දියුණු කරගන්න වීරිය උත්සාහය ඇති වෙන්නේ.
ඉතින් අද දවසේදීත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් මාර්ගාංගය පිළිබඳව අපිට බොහෝම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරා කියලා දුන්නා. ඉතින් ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අප විසින් රැස් කළ සියලුම පින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පිංගුතුනි, මේ ආකාරයෙන් අද දවසේදීත් ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවට පත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දැරුවේ KB ඥානවතී කිරියම්මා, අසංක සමීර සහෝදරය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් පිරිස විසින්. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදින් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට. විශේෂයෙන්ම අංක 51 මහකන්දරාව දකුණ ඉවුර යාය 2 තඹගස්වැව රබාව යන ලිපිනයේ පදිංචිව සිට මීට වසර 5කට පෙර පිළිකා රෝගය හේතුවෙන් මිය පරලොව ගිය TM මලීෂා ලක්මාලි තිලකරත්න දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දියණියගේ 22 වන ජන්මදිනය සිහිපත් කරමින් තමයි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ. ඉතින් මේ මිය පරලොව ගිය මලීෂා ලක්මාලි තිලකරත්න දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ සියලුම මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට. සුජීවත සිටින TM චන්ද්‍රදාස පියාණන්ටත්, ධර්මිකා ගුණවර්ධන මෑණියන්, දිලීප නුවන් තිලකරත්න අයියා, රේණුකා ලක්මාලි සුබසිංහ නෑනා, යසවතී කුමාරසිංහ අක්කා, පාලිත කුමාරසිංහ අයියා, පවන්, ඉෂාර, දිනුරි, බාසුරු යන දූ දරුවන්ටත්, KB විමලාවතී කිරියම්මාටත්, නිශාන්ත ලංකා ධර්මදාස බාප්පාටත්, නිරංජන ලංකා ධර්මදාස බාප්පාටත්, TM නන්දසේන ලොකු තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනුරාධපුර මහ රෝහලේ අංක 38 වාට්ටුවේ වෛද්‍ය ඉන්දුනිල් ඇතුළු වෛද්‍යවරුන් සියලුම දෙනාටත්, හෙද හෙදියන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරූ පින්වත් KB ඥානවතී මහත්මියටත්, අසංක සමීර මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු කොරෝනා රෝගය නිසා රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ට මේ පුණ්‍ය අනුමෝදනාවෙන් මේ පින්වතුන් සියලුම දෙනා වහවහ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේම ලබත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා.
ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.